තුන්වෙනුව දිත්ත සරහන් න්‍යාය කියන පාඩම කරා අපි. ඊට පස්සේ අපි ඉන්නේ හතරවෙනි පාඩමේ උපයෝගී පොත් එහෙම නැත්නම් මූලික පොත් එහෙම නැත්නම් ජර්නල් කියන පාඩමේ. ඒ පාඩමේදීත් අපි දෛනික ගණන් ජර්නලය සහ ආපසු යවුම් ජර්නලය කියන න්‍යායාත්මක කොටස් දෙක හමාර කරා අවසන් කරා. ඊට පස්සේ අපි අපේ පුනරීක්ෂණ පන්තියේදී එහෙම රිවිෂන් ක්ලාස් එකේදී අපි දෛනික ගණන් ජර්නලයට වැට් බදු සම්බන්ධ කරලා කොහොමද ඒ වැට් සම්බන්ධයෙන් ගැළපීමක් ආවට පස්සේ කටයුතු කරන්න කොහොමද කියලා අපි කතා කරා. ඕක තමයි අපි අපේ ඉන්න තැන ඉතින් ආපහු අයලක් දැනගන්නත් එක්කලා මම කිව්වේ ජීවන් සර් වෙනස්ව ටයිම් ටේබල් එක ප්ලෑන් කරන් යනවා අලුතින් ආපහු අයට සහ මූලික පාඩම් මගහැරිච්ච අයට මූලික පාඩම් ආපස්සට කවර් කරගන්න ක්‍රමවේදයක් ජීවන් සර් හදාගෙන යනවා. ඒතර ඔයාලා ටයිම් ටේබල් එක දැනුම් දෙයි. ඒ විදිහට අපි මුල් පාඩම් මිස් වෙච්ච අයට මුල් පාඩම් කරගන්න පුළුවන්. හරි. මූලික පොත් පාඩමේදී මූලික පොත් එහෙම නැත්නම් උපයෝගී පොත් එහෙම නැත්නම් ජර්නල් මේ පාඩමේදී මම කලින් කිව්වා වගේ දෛනික ගණන් ජර්නලය ආපසු යවුම් ජර්නලය ඔය කියන පාඩම් දෙක මාතෘකා දෙක හමාර කරා. අද මම බලාපොරොත්තු වෙනවා දෛනික විකුණුම් ජර්නලය සහ ආපසු යවුම් ජර්නල ආපසු යවුම් ජර්නල කියන පාඩම් දෙක 3 සහ 4 කියන කොටස් දෙක අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නදී රිවිෂන් ක්ලාස් එකේ හිටියේ නෑ එහෙම නේද? ඔව් සර්. කට්ටයක් තිබුණා නේද? කට්ටයක් තිබ්බගේ කිව්වා. හරි. වීඩියෝස් බලන්න කියලා මම හිතනවා. අද පාඩම දෛනික විකුණුම් ජර්නලය සහ ආපසු යවුම් ජර්නලය කියන පාඩම් දෙක තමයි අද මම හමාර කරන්න බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තමයි මේ ජර්නල් පාඩම කරන්න අලුත් දවස් මම ඔයාලට මතක ඇති වීඩියෝ එකේ ඇති මම ව්‍යාපාරයක වෙන්න පුළුවන් සියලුම ගනුදෙනු කොටස් 3කට බෙදුවා. මුදලින් වෙන ඒවා, ණයට වෙන ඒවා, ඔය දෙකටම අයිති නැති විශේෂ අවස්ථා, විස්තරවත් මිලට ගණන් සහ තව අවස්ථා තියෙනවා. ව්‍යාපාරයක සිදු වෙන පුළුවන් සියලුම ගනුදෙනු මම කොටස් 3කට බෙදුවා. ණයට සිදු වෙන ගනුදෙනු, මුදලට සිදු වෙන ගනුදෙනු සහ අනිකුත් මේ ණයට සහ මුදලට කියන කැටගරි දෙකට එන්නේ නැති අනිකුත් ගනුදෙනු. හා සිද්ධි ආදී වශයෙන් මම කොටස් 3කට බෙදුවා. right? ඒතර ඔයාලා එතකොට බෙදලා කිව්වා මේ පාඩම යටතේ මෙන්න මේ කොටස් 3 තමයි මේ උපයෝගී පොත් නැත්නම් ජර්නල් පාඩම යටතේ ඉගෙන ගන්න යන්නේ කියලා මම කිව්වා. ඒතර ඔයාලා තේරුම් ගන්න ඕන මම මේ නොකිය කිව්වේ
මම නොකිය කිව්වේ මේ උපයෝගී පොත් නැත්නම් මේ ජර්නල් පාඩම හරි හැටි අවබෝධ කරගත් කෙනෙක්ට එපා අමිල එකම පාඩම වලට තියරි සහ විෂන් වලට පොත් දෙකක් පාවිච්චි කරන්න. රයිට් මම ඔයාලට කිව්වා මේ ජර්නල් පාඩම කරන්න කලින් මම සියලුම ගණිත වාසිදි කොටස් තුනකට බෙදලා ඒ කොටස් තුන තමයි මේ ජර්නල් පාඩමෙන් කතා කරන්න යන්නේ කියලා මම කිව්වා. ළමයි ඔයාලා තේරුම් ගන්න ඕන මම ඔයාලට නොකිය කිව්වේ මේ ජර්නල් පාඩම පුළුවන් නම් මේ ජර්නල් පාඩම පුළුවන් නම් ව්‍යාපාරයක තියෙන සියලුම ගණිත සඳහා දිත්ත සඳහන් ඔයාලට පුළුවන් වෙනවා. මේ ජර්නල් පාඩම හරියට පුළුවන් කෙනෙක්ට ව්‍යාපාරයක තියෙන සියලුම ගණිත සඳහා සඳහා දිත්ත සටහන් ගොඩනැගීමේ හැකියාවක් ඇති වෙනවා. මේ ජර්නල් පාඩම හොඳට පුළුවන් කෙනෙක්ට. අයියෝ මේ ව්‍යාපාරයක සිදුවන ගණිතනු ආසිද්ධි කොටස් තුනකට බෙදලා අන්නේ කොටස් තුන තමයි මේ ජර්නල් පාඩමෙන් උගන්වන්නේ කියලා මම කිව්වා. එහෙනම් ඔයාලා තේරුම් ගන්න ඕන මෙන්න මේ ජර්නල් පාඩම් පුළුවන් නම් ව්‍යාපාරයක සිදුවන සියලුම ගණිතනු සඳහා දිත්ත සටහන ගොඩනැගීමේ හැකියාවක් ඔයාලට ඇති වෙනවා. මේ පාඩම වැදගත් පාඩමක්. අනිත් පැත්තේ අපේ රිවිෂන් ක්ලාස් එකේදී ඔයාලට තේරෙයි ලකුණු 1 20 වැඩි MCQ වල ගණන් හදන ඒවයි 4න් 4 ලකුණු 20කට වඩා 20කට ආසන්න ප්‍රමාණයක් ඔයිට වැඩි. පේපර් එකේ තනින් තන ලකුණු තියෙන මේකේ. right? මේක නිසා මේක වැදගත් පාඩම්. ළමයි අපි ජර්නල් පාඩම ගත්තොත් ඔයාලා මේ ජර්නල් පාඩමේ හැමදාම කියනවා මේ පාඩම් පටන් ගන්න ඉස්සෙල්ලා මම කියන අපිට පුළුවන් වෙනවනේ අදාළ ජර්නලේ භාවිතය. ඊට පස්සේදී මූලාශ්‍ර ලේඛනය දිත්ත සටහන. එහෙම නැත්නම් ජර්නල් සටහන. ලෙජර් එකට මාරු කිරීමේ ජර්නල් සටහන. right? ලෙජර් එකට මාරු කිරීමේ ජර්නල් සටහන. ජර්නල් පාඩමේ ගත්තොත් මෙන්න මේ ටික තමයි පුළුවන් ඉන්නවා. සියලුම ඕනෑම මොන ජර්නලේ දුන්නත් මේ ටික කියන්න පුළුවන් වෙනවා. මොන ජර්නලේ දුන්නත් මේ තුන කාරණා තුන කියන්න පුළුවන් වෙනවා. දැන් මේ 1 සහ 2 පළවෙනි කාරණා දෙක කතා කරලා හමාරයි. දැන් පළවෙනි කාරණා දෙක සම්බන්ධයෙන් අපි පන්තියට සහභාගී වෙච්ච අය තමන් ගැන ස්වයං ඇගීමක් කරන්න ඕන. මේ ජර්නල් දෙක සම්බන්ධයෙන් තමන්ට මේව පුළුවන්ද? මම අහන්න යන්නේ මේ ජර්නල් දෙක සම්බන්ධයෙන් තමන්ට මේව පුළුවන්ද? පුළුවන් නම් තමන් ගැන පොඩි විශ්වාසයක් ඇති වෙන්න ඕන. බැරි නම් තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙන එකක් නැහැ. මේ කෝස් එකේ පාඩම් සම්බන්ධ. ඒක නිසා කරුණාකරලා මේ හැකියාව ඒ විශ්වාසය ඇති කරගන්න. හරි අපි යම් පාඩමේ පාඩමට යම් accounts වලට CR පොතක් පාවිච්චි කරන්න මම කියලා දෙනවා ඉදි ගහද්දි අඩේ රුල තියලා ඉදි ගහන්න එපා කියලා. හොඳද? අඩේ රුල තියලා ඉදි ගහන්න එපා. ළමයි පාඩම දෛනික විකුණුම් ජර්නලය පාඩම
දෛනික විකුණුම් ජර්නලය right මේ ජර්නලය යන්නේ ණයට සිදුවන ගණිතය සටහන් කරන ගණයට තමයි මේක යන්නේ මේක සිද්ධ මේ ජර්නලය ලියන්නේ මේ ජර්නලය පාවිච්චි කරන්නේ ණයට විකුණුම් ණයට විකුණුම් මේ ජර්නලය ණයට විකුණුම් right අමතක කරන්න එපා ව්‍යාපාරයේ සාමාන්‍යයෙන් සිදුවන විකුණුම් වලින් ව්‍යාපාරයේ සාමාන්‍යයෙන් සිදුවන විකුණුම් වලින් ඇක්ටිව් ණයට විකුණුම් තමයි ලියන්නේ. ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් විකුණුම් කරනවා. ඒ කරන විකුණුම් වලින් ණයට විකුණුම් තමයි මේ ජර්නලය ලියන්නේ. right ඔඩ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වලදී කරන ණයට විකුණුම් වලින් සිද්ධ කරන ණයට විකුණුම් තමයි මේ ජර්නලය ලියන්නේ. ඒතර ණයට විකුණුමක් සිද්ධ වුණාම මේ ජර්නලය හරහා තමයි ලෙජරේට යන්නේ. ඊට ලෙජරේට මාරු වෙන්නේ ජර්නලය හරහා. ලෙජරේට කියන්නේ ගිණුම් පවත්වාගෙන යන පොත ලෙජරේට මාරු වෙන්නේ ජර්නලය හරහා. ලෙජරේට මාරු වෙන්නේ ජර්නලය හරහා. දරුවෝ ළමයි ණයට විකුණුම් සටහන් කරන දෛනික විකුණුම් ජර්නලයේ ව්‍යාපාරයේ ණයට විකුණුමක් සිද්ධ වූ වහාම හරිද? ව්‍යාපාරයේ ණයට විකුණුමක් සිද්ධ වූ වහාම මේ දෛනික විකුණුම් ජර්නලය ලියන්න ඕන. හැබැයි ඒ ලියන්න කලින් ඒ සඳහා මූලාශ්‍ර ලේඛනයක් අවශ්‍ය වෙනවා. මොකද ලිඛිත සාක්ෂියක් ජනම ජර්නලයේ භාවිත කරන ආකාරයට ආපසු යවුම් ජර්නලයේ භාවිත කරන ආකාරයට ලිඛිත සාක්ෂියක් ඕන. ඒ ලිඛිත සාක්ෂිය තමයි විකුණුම් ඉන්වොයිස්. ඒ ලිඛිත සාක්ෂිය තමයි විකුණුම් ඉන්වොයිස්. right මම දැන් ජර්නල් සම්බන්ධයෙන් ඕනෑම ජර්නල් සම්බන්ධයෙන් මම කිව්වා අපට කරුණු තුනක් පුළුවන් ඉන්නවනේ මේ දින භාවිතය මේ දින මූලාශ්‍ර ලේඛනය දැන් අපිට දෙන්නේ ලෙජරේට මාරු කිරීමේ ditth සරහන. 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 දැන් අපි දන්නවා වික්‍රම ජර්නලයේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන කරුණු තුනයි අපිට දැනගන්න තියෙන. භාවිතය කියන්නේ වික්‍රම ජර්නලයේ ලියවෙන්නේ මොනවද කියන එක. දෙවෙනි කාරණාව වික්‍රම ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය. තුන්වෙනි කාරණාව ලෙජරේට මාරු කිරීමේ
දිත්ත සටහන්. එදිනට මාරු කරන්නේ දිත්ත සටහන්. ඒතර ළමයි දැන් කිව්වා දිත්ත සටහනක් ගොඩනගන්න නම් අපට දිත්ත රූපය සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. දිත්ත රූපය සම්බන්ධයෙන් අවබෝධයක් නැත්නම් අපට දිත්ත සටහනක් ගොඩනගන්න බෑ. right? හරිද? right මම ගන්න හොඳයි. right. දිත්ත සටහනක් ගොඩනගන්න නම් දිත්ත රූපය සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. right. මොකද්ද මේ දිත්ත රූපය කියන්නේ? අදාළ ගනුදෙනුව හෝ සිද්ධිය නිසා බලපෑමකට ලක් වෙන්නේ වත්කම්ද වකීම්ද ආදායම්ද වියදම්ද හිමිකම්ද කියන කාරණාව අවබෝධයක් කරගැනීමේ හැකියාවක් වල අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වුණොත් තමයි දිත්ත රූපය හඳුනා ගන්න පුළුවන් ඉන්නේ. දිත්ත රූපය හඳුනාගත්ත කෙනෙක්ට පමණයි දිත්ත සටහනක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒතර දිත්ත සටහන් රීතිය බොහොම පැහැදිලිව පන්තිය කතා කරා. දිත්ත සටහන් රීතිය මොකද්ද? වත්කම් සහ වියදම් වැඩිවීම අර අඩුවීම බැර ආදායම් හිමිකම් සහ වක්කීම් වැඩිවීම හර වැඩිවීම බැර අඩුවීම හර right වත්කම් වියදම් වැඩිවීම අර අඩුවීම බැර ආදායම් වක්කීම් හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර alright විස්තරාංක රීතිය. දැන් අපි මේක අන්තිම කතා කරා දිත්ත රූපය අන්තිම කතා කරා එදනම් භාවිතා කළා දෛනික ක්‍රියාවන් කරනකොට අපි ගොඩනගමු දිත්ත සටහන් ලෙජරේට මාරු කිරීම ඉස්සරහට right දැන් කෙනෙක් බලයි දැන් කලින් පන්තියේ හිටපු නැති කෙනෙක් ප්‍රශ්නයක් කරන්න බලමු මොකද්ද මේ ලෙජරේට මාරු කරනවා කියන්නේ right කෙනෙක් ප්‍රශ්නයක් කරන්න පුළුවන් කලින් පාඩම් වල හිටපු නැති කෙනෙක්. ඒතර ළමයි ලෙජරේට මාරු කරනවා කියන්නේ මේ වික්‍රම් ජර්නලේ එකතුව දැන් මාසෙ වෙන්න පුළුවන් ඒ කාල පරිච්ඡේද අවසානයේ බොහෝ විට මාසයක් හොඳ බොහෝ විට මාසයක් ඒ කාල පරිච්ඡේද අවසානයේ ඒ වික්‍රම් ජර්නල් එකතුව ලෙජර් කියන්නේ ගිණුම් පොත මාරු කිරීමේදී භාවිත කරන ජර්නල් සටහන නැත්නම් දිත්ත සටහන ලෙජරයත් එක්ක සම්බන්ධ වෙද්දී හැමතිස්සෙම අපට දිත්ත සටහනක් පාවිච්චි කරන්න වෙනවා. අර සහ බැර අවශ්‍යයි. right. ඒවල ළමයි බලන්න ඕන ණයට විකුණුම් නිසා ඇති වෙන්නේ කවුද? ණයට විකුණුම් නිසා ඇති වෙන්නේ කවුද? නායකතියෝ. හොඳයි. නායකතියෝ. ණයට විකුණුම් නිසා ඇති වෙන්නේ නායකතියෝ. නායකතියෝ ඇති වෙන්නේ. ඉංග්‍රීසියෙන් නම් debtors කියලා නේද? නැත්නම් trade receivables කියනවා. නායකතියෝ කියන්නේ මොකද්ද? වත්කමද වක්කීමද ආදායමද වියදමද හිමිකමද මොකද්ද? නායකතියෝ කියන්නේ. වත්කමක්. ඕ වත්කම. බොහොම හොඳයි. නායකතියෝ කියන්නේ වත්කම.
නායකත්වය වෙනවත්කම. අනිත් පැත්තේ දැන් ණයට විකුණුම් නිසා එක පැත්තකින් නායකත්වය තිබුණා. අනිත් පැත්තෙන් විකුණුම් කියලා තවත් දෙයක් ඇති වෙනවා. එක පැත්තකින් නායකත්වය තියෙනවා. අනිත් පැත්තෙන් විකුණුම් කියලා තවත් දෙයක් ඇති වෙනවා. මොකද්ද විකුණුම් කියන්නේ? ආදායම. ඔව් බොහොම හොඳයි. විකුණුම් කියන්නේ ආදායම. මොකද එන්නේ? ණයට විකුණුම නිසා නායකත්වය වැඩි වුණා. අනිත් පැත්තෙන් විකුණුම වැඩි වුණා. නේද? නායකත්වය වැඩි වුණා, විකුණුම වැඩි වුණා. එහෙනම් නායකත්වය කියන වත්කම වැඩි වීම හර. හර. එහෙනම් නායක එහෙනම් මොකක්ද ඉස්සරහන? නායකත්වය ගිණුම හර නායකත්වය ගිණුම හර නායකත්වය ගිණුම හර අනිත් පැත්තේ විකුණුම් කියන්නේ මොකද? ආදායම වැඩි වීම බැර. බැල. එහෙනම් විකුණුම් ගිණුම් බැල. නායකත්වය ගිණුම හර විකුණුම් ගිණුම් බැල. එතකොට ඔන්න ඉස්සරහට. ඔන්න ඉස්සරහට. මෙන්න එක පළවෙනි කාරණා මෙන්න දෙවෙනි කාරණා මෙන්න තුන්වෙනි කාරණා. right? විනාඩියක් දෙන්නම් මේක ලියා ගන්න මම ආපහු මේ කියපු කාරණා ටික ආපහු පැහැදිලි කරනවා. විනාඩියක් කරන් මේක ලියා ගන්න. ආපහු පැහැදිලි කරනවා. විනාඩියක් කරන් ලියා ගන්න. කාටද මේ ශාන් මේ පුතා මේ මම හිතන්නේ අනිත් අයගේ මයික් එක ඔන් කරන්න පුළුවන්. ඔයාගේ මොකක් හරි මයික් එකේ ප්‍රශ්නයක් ඇත්තේ මට හිතෙන විදියට.
හරි මම බෝඩ් එක මකන්නද? මම බෝඩ් එක මකන්නද? हाँ सर හරි. හරි මම ආපහු කතා කරන්න දෙන්න වික්‍රම ජර්නලි සම්බන්ධයෙන් ළමයි වික්‍රම ජර්නලයක් කියන්නේ මම ඒක කලින් ආපහු කියනවා ජර්නලයක් කියන්නේ ලෙජරයට තොරතුරු මාරු කරන පොතක් right ලෙජරයට එන්න කලින් ගනුදෙනුවක් වේවා සිද්ධියක් වේවා ලියන්නේ මූලික පොතක නැත්නම් ජර්නල් එක. ජර්නල් එක ගනුදෙනුවක් හෝ සිද්ධියක් ලියන්න නම් අපට මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. මූලාශ්‍ර ලේඛනය කියන්නේ ලිඛිත සාක්ෂියක්. right එතකොට අපි ණයට විකුණුම් සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම ලියන්න භාවිතා කරන වාර්තා කිරීම කියන කාරණා යටතේ ලියන්න භාවිතා කරන ජර්නල් එක තමයි දෛනික විකුණුම් ජර්නල් එක. right දෛනික විකුණුම් ජර්නල්. එතකොට දෛනික විකුණුම් ජර්නලේ ණයට විකුණුම් දේවල් සියල්ලක්ම දෛනික විකුණුම් ජර්නලේ ලියනවා. හරි අන්තම ජර්නලේ ෆෝමැට් එකක් උන් ගහුවේ නැහැ. දෛනික විකුණුම් ජර්නලේ ණයට විකුණුම් සේරම ලියනවා. ලියලා අන්නේ ආකාරයෙන් ලියන්න ණයට විකුණුම් දෛනික විකුණුම් ජර්නලේ ලියන්න භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය තමයි විකුණුම් ඉන්වොයිස්. විකුණුම් ඉන්වොයිසිය නිකුත් කරන්නේ ව්‍යාපාරය විසින්. විකුණුම් ඉන්වොයිසිය නිකුත් කරන්නේ ව්‍යාපාරය විසින්. right විකුණුම් ඉන්වොයිසිය නිකුත් කරන්නේ ව්‍යාපාරය විසින්. තව ව්‍යාපාරයේ විසින්ම නිකුත් කරපු විකුණුම් ඉන්වොයිසිය බලාගෙන පාවිච්චි කළා දෛනික විකුණුම් ජර්නලේ ණයට විකුණුම් ටික ලියන. අන්තම දෛනික විකුණුම් ජර්නලේ ෆෝමැට් එක කතා කරේ නැහැ. හරි ආකෘතිය කතා කරේ නැහැ. ඒක මහ දෙයක් නෑ. නිකන් දෛනික විකුණුම් ලියන්න තියෙන මහ දෙයක් නෑ ඒක. ආකෘතිය නෙවෙයි ඒකත් නෙවෙයි. පස්සේ මාසයක් අවසානයේදී අදාළ දෛනික විකුණුම් පොතේ ඒ ජර්නලේ එකතුව ගන්නවා අපි. එකතුව ගන්නවා. මේ එකතුව මාරු කරනවා ලෙජරයට. එන්න මෙතන මේ අවස්ථාවේ තමයි අපිට දිත්ත සටහන් නැත්නම් ජර්නල් සටහන් අවශ්‍ය වෙන්නේ. right එතකොට ඕනෑම ජර්නල් එකක් සම්බන්ධයෙන් කතා කරොත් ඔයාලට ඒ ජර්නල් සම්බන්ධයෙන් ප්‍රධාන කාරණා තුනක් සම්බන්ධව අවබෝධයක් තියෙන්න ඕන. ජර්නලේ භාවිතය ඒ කියන්නේ ජර්නලේ ලියන්නේ මොනවද? ඒ ජර්නලේ මූලාශ්‍ර ලේඛනය සහ ලෙජරයට මාරු කිරීමේදී ජර්නල් සටහන. නැත්නම් ඉස්සරහ. right තරමයි මාපව කියන්නේ විකුණුම් ජර්නලේ මොන ජර්නල් එක ගත්තත් ඒකේ ආකෘතිය සම්බන්ධයෙන් වරි වෙන්න එපා. right ආකෘතිය that's up to you. ඒක අවශ්‍ය කරන මූලික කොලම්ස් ටික තීරු ටික දාගත්තා නම් ඒක ඊට පස්සේ ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්.
අවශ්‍ය කරන මූලික තීරු ටික කරන්නේ ඔයාලා. අයි හිතෝනේ දැන්. දැන් අපි ගානකට දිග ඔයාලා තේරෙයි. දැන් මම ආකෘතිය කියලා හිතන්න එපා. something like this මේ වගේ ඔය වගේ පොතක්. දැන් ටේබල් එකක්. right? එතකොට දැන් ළමයි දෛනික විකුණුම් ජර්නලේ එකක් දුව ලෙජරේට මාරු කිරීමේදී ඉස්සරහන වෙන්නේ නායක ඇතිගිනුම අර විකුණුම් ගිනුම් බැල right හරිද ණයට විකුණුම් ජර්නලයේ සම්බන්ධයෙන් එහෙම නැත්නම් දෛනික විකුණුම් ජර්නලයේ සම්බන්ධයෙන් න්‍යායාත්මක කොටස 90ක් ඉවරයි right මේකේ මහ දෙයක් නැහැදී මේ හරි රොකට් එන්ජින් තාක්ෂණ නෙවෙයි බොහොම එසි අද ආපු කෙනෙක් නම් මේක තේරුම් ගන්න අමාරු කියලා මම නම් හිතන්නේ නැහැ අතරම හරි ලොකු දෙයක් නෙවෙයි මේක මම ඊට පස්සේ දැන් මම යනවා ආකෘතියට මොකද්ද මේ දෛනික විකුණුම් ජර්නලයේ ආකෘතිය හරිද එතකොට දෛනික විකුණුම් ජර්නලයේ තොරතුරු ලියන්න නම් ඒ සඳහා මූලාශ්‍ර ලේඛනයක් අවශ්‍ය වෙනවනේ මම දැන් කිව්වා එතකොට දෛනික විකුණුම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය මොකද්ද මට කෙනෙක් කියන කවුරු හරි විකුණුම් ඉන්වොයිසිය that's right විකුණුම් ඉන්වොයිසිය very good ආයි විකුණුම් ඉන්වොයිස් එක ගත්තොත් අදාළ දැන් ව්‍යාපාරයක විකුණුම් ඉන්වොයිස් එක ගත්තොත් ණයට විකුණපු හැම අවස්ථාවකම විකුණුම් ඉන්වොයිස් එකක් අපි නිකුත් කරනවා ණයට විකුණපු හැම අවස්ථාවකම විකුණුම් ඉන්වොයිස් එකක් අපි නිකුත් කරනවා ව්‍යාපාරය නිකුත් කරනවා හරිද එතකොට ඔන්නයි විකුණුම් ඉන්වොයිස් එක බලාගෙන තමයි අපි දෛනික විකුණුම් ජර්නලයේ තොරතුරු ඇතුළත් කරන්නේ හරිද? ළමයි සාමාන්‍යයෙන් විකුණුම් ජර්නලයක හරිද? සාමාන්‍ය විකුණුම් ජර්නලයක ආකෘතියක් ගත්තොත් දිනය අවුලක්ෂිතයේ දිනයක් තියෙන්න බෑ දිනේ right ඊපස්සේ ඉන්වොයිස් අංකය ඉන්වොයිස් අංකය right අද කාටද වඩු විකුණන්නේ ගැනුම් කර හරිද මේ කාරණා තුන සාමාන්‍යයෙන් අනිවාර්යයෙන් අන්තර්ගත වෙන කාරණා තුන මේ කාරණා තුන හරිද ඊට පස්සේ වටිනාකම් right මුළු වටිනාකම්
වටිනාකම මුළු වටිනාකම. ඔන්න ඔය කියන අත්‍යවශ්‍ය කොළ දාගෙන මෙන්න මේකින අත්‍යවශ්‍ය කොලම් ටික දාගෙන අපට දෛනික විකුණුම් ජර්නලය ඔය කියන අත්‍යවශ්‍ය කාරණා ටික දාගෙන අපට දෛනික විකුණුම් ජර්නලයක් ගොඩනගා ගන්න පුළුවන්. මෙන්න මේකෙන් අත්‍යවශ්‍ය කාරණා ටික පාවිච්චි දාගෙන අපට දෛනික විකුණුම් ජර්නලයක් ගොඩනගා ගන්න පුළුවන්. right? දැන් ළමයි මේ තීරු පුරවන්න මේ තීරු කොලම්ස් පුරවන්න අපි තොරතුරු ගන්න කොහෙන්ද? ව්‍යාපාරයේ විකුණුම් ඉන්වොයිසි. ඔව් විකුණුම් ඉන්වොයිස් එම්බම හොඳයි. විකුණුම් ඉන්වොයිස් ඉන් තමයි ගන්න. විකුණුම් ඉන්වොයිස් නිකුත් කරන්නේ කවුද? ව්‍යාපාරේ. ඔව් ව්‍යාපාරයේ විසින්මයි. ණයට විකුණන සෑම අවස්ථාවකදීම විකුණුම් ඉන්වොයිස් එකක් නිකුත් කළ යුතුයි. එතකොට උදාහරණයක් වශයෙන් ගත්තා කවල් ලියා ගන්නවා මේක. කවල් ලියා ගන්න එපා. දිනය 20යි 21 හරි 20යි 21 එකයි 3 right 20යි 21යි 3 ව්‍යාපාරයක් විසින් නිකුත් කරන සෑම ඉන්වොයිස් එකකටම අදාළ ව්‍යාපාරයේ අංකයක් එනවා. ව්‍යාපාරයේ අංකයක් එනවා. ඉන්වොයිස් පතක් ගන්නත් ඒ පොතේ අංකයක් මේන්ටේන් වෙනවා. අංකයක් එනවා. සාමාන්‍යයෙන් බිල් පතක් ගත්තොත් රිසිට් පතක් ගත්තොත් ඒකේ ඒ පතක අංකයක් එනවා. මේන්ටේන් වෙනවා. ඒ අංක රිසියාරි රිසිට් පතක ඒ අංක ටික පිළිවෙලට නොතිබුණොත් අහන්න මේ බිලට මොකක්ද උනේ කියලා. එක්ක ඒ බිල ඒ රිසිට් එක කැන්සල් කරලා තියෙන්න ඕන. ජොබ් කරන අය ඉන්නවා නම් දන්නවා කැෂියර් එක වැඩ කරලා තියෙන අය ඉන්නවා නම් දන්නවා ඒ ප්‍රැක්ටිස් එක. ඒ වගේ ඉන්වොයිස් අංකයක් තියෙනවා. එතනයි මම ප්‍රශ්නයක් අහනවා මේ ඉන්වොයිස් අංක 1 2 3 අපි දු යන්නේ 1 2 3 4 5 කියලා. එක පිළිවෙලට දෛනික විකුණුම් ජාලේ එන්න ඕනද නැද්ද? සාමාන්‍යයෙන් කිසිම විකුණුම් ඉන්වොයිස් එකක් කැන්සල් නොකරොත් එක පිළිවෙලට එන්න ඕන. ඇයි? විකුණුම් ඉන්වොයිස් නිකුත් කරන ව්‍යාපාරය විකුණුම් ඉන්වොයිස් නිකුත් කර හැටියෙම විකුණුම් ජර්නලය ලියන්න ඕන. right right අපි දු ඉන්වොයිස් අංක 1 ගැනුම්කරු ABC සමාගම වටිනාකම් 15000 1/4 ඉන්වොයිස් අංක 2 XYZ සමාගම 25000 1/15 ඉන්වොයිස් අංක 3 LG සමාගම 10000යි right අනුපකල්පනය කරන්න ජනවාරි මාසය තුල ඔය ණයට විකුණුම්
3 විතරයි සිද්ධ වුනේ. ඔන්නේ ණයට විකුණුම් 3 විකුණුම් ජනලේ ලිව්වා. ඔන්නේ ණයට විකුණුම් 3 විකුණුම් ජනලේ ලිව්වා. කවල ලියා ගන්න මේවා. අහන් ඉන්නේ ඇති. බනහන වගේ අහන් ඉන්නේ ඇති. අවධානයෙන් අහන් හිටිය ප්‍රමාණය. ජනවාරි මාසයේ තුල ණයට විකුණුම් 3යි සිද්ධ වුනේ. විකුණුම් 3 විකුණුම් ජනලේ ලිව්වා. දෛනික විකුණුම් ජනලේ ලිව්වා. ජනවාරි මාසයේ අවසානයේ මොකද කරන්නේ? ජනවාරි මාසයේ අවසානයේ මොකද කරන්නේ? මේ තුන එකතු කරගත්තා 25යි 5යි 40යි 10යි 50යි. ඒ 50000 මාර්ක් දෙන්න දැම්මා. right? උත්තර total එක 50000යි. 50000යි. 1.31 1.31 මං ගියා මාසයේ අවසානයේ මොනව කරනවා කියලාද? එකතු මාරු වෙන්නේ කොහටද? අදාළ මාසයේ අවසානයේ මේ එකතු මාරු වෙන්නේ කොහටද? මං කිව්වා. ලෙජරේට. ලෙජරේට. අපි ගණන් තනියක ගණන් ජනලේ අවසානයේ මාසයේ අවසාන ලියනවා 1.31 විකුණුම් ගිණුමට මාරු කළා. විකුණුම් ගිණුම කොහෙද තියෙන්නේ? විකුණුම් ගිණුම කොහෙද තියෙන්නේ? ලෙජරේ. ඔව් ලෙජරේ පොදු ලෙජරේ ඒක හරි. මොකද මාරු කරද්දි මොකද ඉස්සරහන? ආලමයි ණය ගැති ගිණුම අර විකුණුම් ගිණුම බැර. that's right. ඉස්සරහන මොකද ණය ගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. ඔන්න ණය ගැති ගිණුම එන්න විකුණුම් ගිණුම ණය ගැති ගිණුම හර 50000යි විකුණුම් ගිණුම බැල 50000යි. අපි ගිණුම් දෙකේ නම් මාරු කරලා ලියනවා නේද විස්තරයට. මෙතන විකුණුම් මෙතන ණය ගැති. මෙතන විකුණුම් මෙතන ණය ගැති. විකුණුම් ණය ගැති. තමයි ඔන්න ඕක තමයි විකුණුම් ජර්නලයේ සරල කතාව. විකුණුම් ජර්නලයේ සරල කතාව ඔක තමයි. ඔයාලා ලියන්න එපා මේක. ඔතන විකුණුම් ජර්නලයේ සරල කතාව. මේක ළමයි මම ලියගන්න මේ පාර්ට් එක මේ විකුණුම් ජර්නලයේ ලියන එක. මේ විකුණුම් ජර්නලයේ ෆෝමැට් එක අටපහටම් කරන්න යන්න එපා. කෙනෙක්ට ඉදනවා නම් අනේ මොන විකාරයක්ද මේ මෙතන මේ වටිනාකම කියලා මේ තීරුව ලියලා අනිත් පැත්තට ගන්න ඕනේ නැහැ. මේකත් මෙතනින්ම ලියලා එහෙම නැත්නම් මේ ටෝටල් එක මෙතන අරගෙන මේ 50000 මෙතන ලියවන ඉවරයි කියලා ඔය විකාරේ ඉවරයි තමයි එහෙම කරන්න. මේ වරදන්නේ එහෙම කරයි කියලා. right? ඉතින් මේ ෆෝමැට් එක ගැන වරි වෙන්න එපා. අත්‍යවශ්‍ය කාරණා සඳහා මේ තීරු පවත්වා ගෙන යන නැති. දැන් කාටද මේ තේරුම් නැත්තේ? කාටද මේ තේරුම් නැත්තේ? මම නිතුවක් දෙන්නම් ඔයාලට කල්පනා කරන්න තේරුම් නැත්නම් තියෙනවා නම් අහන්න මම නිතුවක් දෙන්නම්. ඊට පස්සේ තමයි මේක ඊළඟ ස්ටෙප් එකට යනවා.
මිනිත්තුවක් ගන්න. මිනිත්තුවක් කරන් පොඩ්ඩක් මෙමරයිස් කරන්න ආපහු. right මම වර්ඩ් එක අහන්නද right ඊට කලින් මට කියන්න කොහොමද තත්ත්වය ළමයි කාට තේරුන්නේ නැත්තේ අලුතෙන් ආපු ලංකාදරි කොහොමද ඔයාලට තේරුණාද ලංකාදරි වට තේරුණාද තරුෂි ඔයාලට තේරුණාද ඔව් සර් ඊට පස්සේ අපේ අමිල ඔයාලට තේරුණාද නෑ තා බොයි වැලිගම් බොයි කෙනෙක් හිටියේ වැලිගම් බොයි කෙනෙක් අදාව එක්කෙනෙක් ඉස්සරුනේ right අමිලා කියන්නේ අපේ මේ බද්දිකම එක්කලා නේද බද්දිකම නෙවෙයි බඩවල අටවල sorry හරි මම ඊළඟ ස්ටෙප් එකට යන්න මම බෝඩ් එක අහන්නද हाँ सर right මේ නදිනේ දිල්ෂිකා ක්ලාස් එකේ ඉන්නවද ඉන්නවනේ ක්ලාස් එකේ නේ හරියයි දුෂාන් ක්ලාස් එකේ දුෂාන් ඉංග්‍රීසි ක්ලාස් එකේ ඉන්නවද දුෂාන් ඉංග්‍රීසි ක්ලාස් එකේ ඉන්නවද දුෂාන් නෑ චතුර ක්ලාස් එකේ ඉන්නවද චතුරත් මදිනේ එයාලා මොකද වෙලා තින්නේ බැලුවේ නැද්ද ඔබට කතා කරලා नहीं सर සර් මම ප්‍රශ්නේ වයින් අහන්නේ නේද හරි එහෙනම් මම කිව්වා ඔයාලා මේ කන්ටැක්ට් යන්න කියලා හැමදාම මම කියනවා ඔයාලා තාම හදාගෙන නැහැ ෆ්‍රෙන්ඩ්ෂිප් එක හරි හරි තමයි ඕක තමයි දෛනික වික්‍රම ජර්නල් ස්ටෝරි එක හරිද මම දැන් ණයට විකුණු ඉන්වොයිසිය විකුණුම් ජර්නලය
ඊළඟට මොකද්ද? ඊළඟට මොකද්ද? ඊළඟට මොකද්ද? ලෙජරේට පිටව. ඔව් ලෙජරේට හොඳයි. ලෙජරේ. right. එළයි ණයට විකුණුම් එක්කම අපිට කතා කරන්න සිද්ධ වෙන ඊළඟ මොකද්ද? ණයට විකුණුපුවා ආපහු එවන එක. මේ ණයට විකුණුම් වලින්ම ජනජ වෙනවා. ණයට විකුණුම් ආපසු එවු. ණයට විකුණුම් ආපසු එවීම. කවුද ආපසු එවන්නේ? කවුද ආපසු එවන්නේ? ණය ගැතියෝ. That's right. ණය ගැතියෝ. අපෙන් බාඩ ණයට ගත්ත ණය ගැතියෝ ආපහු එවන්නේ. ඇයි ආපහු එවන්නේ? මොකද මොන වගේද කාරණා වෙන්න පුළුවන් ආපහු එවන්නේ? ආ? දෝෂ සහිත වෙන්න පුළුවන්. ආපහු එවන්නේ. කියන්න මට. ඇයි ආපහු එවන්නේ? අරංගී ආපහු එවන්නේ? ප්‍රායෝගික ලෝකයේ බණ්ඩ අරගෙන කල්ලිකුත් වෙලා තියෙන්න පුළුවන්. කල්ලිකුත් වෙලා තියෙන්න පුළුවන්. අනේ කල්ලිකුත් නේ විකුණන්න එපා. දෝෂ සහිත වෙන්න පුළුවන්. That's right. අන්න හරි. ඒ උත්තරේ හොඳ උත්තරයක්. දෝෂ සහිත වෙන්න පුළුවන්. එහෙම නේද? එහෙම නැත්නම් තමන්ගේ අවශ්‍යතාවයට නොගැලපෙන වෙන්න පුළුවන්. ෂර්ට් එකක් අරන් ගියා ෂර්ට් එක දැක්කම තියෙන්නේ 15 හෝ 15 මාන අරන් ගියාම 16 දඩ සයිස් ෂර්ට් එකක් මෙහින් අත් බේරෙනවා අනුන්ගයක් ඇඳ වගේ අපෝ හින්දා ටී-ෂර්ට් එකක් ගත්තා අත් ලොකුයි නැත්නම් අඳින්න බෑ පුංචි මල්ලිගේ ෂර්ට් එකක් ඇඳ වගේ ටී-ෂර්ට් එකක් ඇඳ වගේ මල්ලි කියනවා ගිහින් දෙන්න එපා කියලා නෑ මං ගිහින් දිලා ඉතින් එකක් අරන් එන්න තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන්න දෙන්න පුළුවන්. රයිට් මේ මොස්තර නොගැලපෙන්න පුළුවන්. පස්සේදී දෝෂ සහිත වෙන්න පුළුවන්. අරන් ෆෑන් එකක් අරන් ආවා. ෆෑන් එකේ රූම් පැත්ත කරගෙන අනිත් පැත්තට. පුළුවන් නේද නැද්ද? ෆෑන් එකේ රූම් පැත්ත අනිත් පැත්තට කරගුණාම වැරදි පැත්තට කරගුණාම පුළුවන් නේද නැද්ද? එන්නේ නැහැ. නෑ පුළුවන් එනවා. පුළුවන් අඩුයි එතකොට එනවා. රූම් පැත්ත හයකට පැත්තක් තියෙනවා නේද? right. ඔයාලක වගේ දෝෂ සහිත වෙන්න පුළුවන්. මොස්තරෙන් නොගැලපෙන්න වෙන්න පුළුවන්. අර වගේ කල්ලිකුත් වෙලා තියෙන්න පුළුවන්. නේද? ඉල්ලපුව නෙවෙයි. ඉල්ලුවේ එක බ්‍රෑන්ඩ් එකක්, ඒකේ තව බ්‍රෑන්ඩ් එකක්. එහෙම වෙන්න පුළුවන්. සාධාරණ හේතු. ඒ වගේ මොනයම්මෝ හේතුවන් නිසා අර ණයට විකුණුවා ආපස්සු යවන්න පුළුවන්. ඉතින් ආපස්සු යවන එක බාර නොගෙන බැරිද අපට? ව්‍යාපාරයකට ආපස්සු යවන එක ආපහු බාර නොගෙන බැරිද? ආදිල්ෂිකා එෂාන් කියනවා බෑ කියලා. ආදිල්ෂිකා මට කියන්න ආපස්සු වෙන එක බාර නොගෙන බැරිද පුළුවන්ද? එෂාන් කියනවා බෑ කියලා. ණය ගැතියන්ගේ නිසා බෑ නේද? තමයි. එහෙනම් අපි මේ කන්ඩිෂන් එක කලින් දාලා තියෙනවා නේද? අපි මේ කන්ඩිෂන් එක කලින් දාලා තියෙනවා. අනිත් කාරණාව තමයි අද ලෝකේ මේ කම්පිටිෂන් එක වැඩි. නේද? ඒක නිසා ව්‍යාපාරයක් වුණාම ඉස්සෙම කස්ටමර්ගේ පොයින්ට් ඔෆ්
view එකෙන් customer ගේ perspective එකෙන් බලන්න ඕන. මම customer නම් මම මොකද්ද කරන්නේ? right? ඒ නිසා අද customer orientation කියන marketing view එක තමයි අද success කියලා පිළිගන්නේ. ඒක අලුත්ම version එක තමයි holistic marketing කියලා යන්නේ. right? business studies වල කතා කරලා ඉවවා. holistic marketing view එක තමයි අද latest version එක. ඒ තුල මේ marketing customer orientation කියන එක customer satisfaction කියන එක සෑහෙන අධික. ඒක නිසා කිසිම වෙලාවක ව්‍යාපාරයක් විදිහට තමයි customers ලව disappoint වෙන්න customer disappoint කියන්නේ කලකිරෙන්න දෙන්නේ නැහැ. right? ඒක නිසා බාර නොගෙනින්න එක තරම් සුබදායක නැහැ. ව්‍යාපාරික. හරි? හරි. ඒසා උග ව්‍යාපාර ආපස්සෙම බාර ගන්න ලෑස්ති වෙට ඉන්න. හරිද? ඉතින් දැන් ණයට විකුණුම් එක්කම කතා කරන අනිත් එක තමයි ණයට විකුණුම් ආපස්සු වීම. දැන් ගැනුම් ජර්නලෙත් එක්ක කතා කරා අපි ආපස්සු යවුම් ජර්නලය. ණයට විකුණුම් එකම කතා කරනවා අපි ණයට විකුණුම් ආපස්සු වීම එහෙම නැත්නම් ආපස්සු එවුම්. ආපස්සු එවුම්. ආපස්සු එවුම්. දැන් ඔයාලට මතකයිද ළමයි? දැන් ළමයි ආපස්සු එවුම් වල මේ process එකමයි යන්නේ. මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. ආපස්සු එවුම් ජර්නලය ලියන්නේ. ආපස්සු එවුම් ජර්නලය ලියන්නේ. ලෙජරේට මාරු වෙන මාසයේ අවසානයේ. right? මේ process එකමයි. format එක අරගමයි. දිනය මූලාශ්‍ර ලේඛනයේ අංකය right? ගැනුම් කරු වටිනාකම. අර format එකමයි. හරිද? ඔය format වල cute එක තියෙනවා. يعني අමුතුවෙන් cute කියලා කරගන්න දෙයක් නැහැ. ඒතර ළමයි ඔයාලට මතකද දැන් ගැනුම් ජර්නලය සහ ආපසු යවුම් ජර්නලය කතා කරද්දී ඒ ආපසු යවුම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනයට අපි නමක් දුන්නා. ඒ නම පිටිපස්සේ ඕන තර්කානුකූල දෙයක් තිබ්බා. ආපසු යවුම් ජර්නලයේ මොකද්ද මූලාශ්‍ර ලේඛනේ? ආපසු යවුම් ජර්නලය. හරි? මොකද්ද මූලාශ්‍ර ලේඛනේ? ආකිසර. හරපත. ඔව් හරපත. 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 right? අය ඉගෙන හරපත කිව්වා අපි. නයිමි වගකීම හරවෙන නිසා. right. නයිමි කියන වකීම අඩු වෙන නිසා මොකද ගත්ත බාණ්ඩ ආපසු යවද්දී නයිමි කියන වකීම අඩු වෙන නිසා වකීම අඩු වීම හර. ආයි මේකෙදි අඩු වෙන්නේ කවුද? විකුණපුවා ආපහු එවද්දී ණයට විකුණපුවා ආපහු එවද්දී අඩු වෙන්නේ කවුද? ණය ගැතියෝ. ණය ගැතියෝ කොහොමදයි? ඔය ශාන් උත්තරේ එවනවා බොහොම හොඳයි. ණය ගැතියෝ. ණය ගැතියෝ කියන වත්කම අඩු වීම බැර. බැර. එහෙනම් ළමයි ආපසු යවුම් ජර්නලයේ ණය විකුණුම් ජර්නලය වෙතන ආපසු යවුම් ජර්නලය බැරපත.
ඇයි බැරපත උනේ? ආපස්සු එවද්දි ණය ගැතියෝ කියන වත්කම අඩු වෙනවා. නේද? දැන් කියනෝනේ. ආපස්සු එවුම් ජන මාරු වෙනවා ලෙජරේට. හාස්‍ය අවසාන. දැන් ඔන්න කියවුන බලන්න ඉස්සරහන ලෙජරේට මාරු වීමදී. දැන් ඔයාලට ගෙස් කරන්න පුළුවන් එන්නේ. ආවස් එවරන නිසා මොකද්ද වෙන්නේ? ආපසු එවුම් හර ණය ගැති ගිණුම බැර. ආපස් එවුම් හර ණය ගැති ගිණුම බැර නේද? ඔබේ උත්තරේ හරි. දැන් බලන්න ආපසු ණයට විකුණපු ආපහු එවන නිසා ණය ගැතිය අඩු වෙනවා. ණය ගැතිය අඩු වෙනවා. ණය ගැතිය කියන වත්කම අඩු වීම බැර. එහෙනම් ණය ගැති ගිණුම බැර. ණය ගැති ගිණුම බැර. මේක හර වෙනවා ආපසු එවුම් ගිණුම හර. right? ඔන්න දිද්දසරහන. ලෙජරේට මාරු කිරීමේ දිද්දසරහන නැත්නම් ජනරල් සරහන. මම ප්‍රශ්නයක් අහනකොට අහන කෙනා උත්තර දෙන්න හොඳ? චලින්දු. ඇයි චලින්දු ආපසු එවුම් ගිණුම හර වුනේ? චලින්දු ඉන්නවද? වියදමක් වැඩි නෑ ඒක පිළිගන්න බෑ. ඊළඟ කඩුන්නේ නෑ. සඳුනි වා ඉන්නවද? සඳුනි වා ඉන්නවද? සඳුනි සඳුනි කෞශල්‍ය වා ඉන්නවද? සඳුනි කතා කරන්නේ ආවිත් එක නේද? පසින්දු ඇයි පුතේ ආපස්සෙම හරවුනේ? ඔය ශාන් උත්තරේ වල දෙනවා. ඒ උත්තරේ නිවැරදි. සඳලි ඔනවා එනවද? සඳලි ඔව් සර්. ඇයි පුතා ආපස්සෙම හර වෙන්නේ? ඇයි සඳලි ණයගැටි බැර වෙන්නේ? වත්කමක් අඩු වෙන නිසා. very good. ඇයි ආපස්සෙම හර වෙන්නේ? ආදායමක්. කවුද කිව්වේ? තරුෂි. අනුෂා good නේ. very good නා. ඔව්. ආපස්සෙම හර වෙන්නේ ආදායම මොන වෙලාද? අඩු වෙලා. ඔව් ආදායමක් අඩු වීම. very good. ආදායමක් අඩු වීම. මෙතන වත්කමක් වැඩි වීම. තවshi ඔහොම මට කියන්න මොකක්ද ආදායම කියලා? අඩු වෙන ආපසු එවුම්. ඔව් ආපස්සු එවුම හර වෙන්නේ ආදායමක් අඩු වීම නිසා තමයි. මොකක්ද ආදායම? විකුණු. That's right. Very good.
විකුණුම් කියන ආදායම අඩුවීම. very good විකුණුම්. ළමයි විකුණුම් ජර්නලය සහ ආපසු එවුම් ජර්නලය අතර සම්බන්ධය. විකුණුම් ජර්නලය හා ආපසු එවුම් ජර්නලය අතර සම්බන්ධය. හරිද? විකුණුම් ජර්නලය හා ආපසු එවුම් ජර්නලය අතර සම්බන්ධය ඔබ තමයි. ආපසු එවුම් ජර්නලයේ ස්ටෝරි එක ඔක තමයි. තියරි ඔක තමයි. තියරිය. ණයට විකුණපු ආපහු එවද්ද ලියන්නේ ආපසු එවුම් ජර්නලයේ ආපසු එවුම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය බැරපත කියන්නේයි ණය ගැතිය අඩුවීම නිසා ණය ගැතිය වෙන වත්කම අඩුවීම බැර අපි ඒක නිසා ආපසු එවුම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය විදිහට බැරපත ගන්නවා ආපසු එවුම් ජර්නලයෙන් මාසය අවසානයේ එකතුව මාරු වෙන ලිජරයට මාරු වීමදී මෙන්න ජර්නල් සරහණය නැත්නම් විත් සරහණ ආපසු එවුම් කිරීම හර ණය ගැතිය කිරීම බැර ආපසු එවුම් හර වෙන ආදායමක් අඩුවීම නිසා විකුණුම් කියන ආදායම ණය ගැතිය කිරීම බැර වෙනවා වත්කමක් අඩුවීම නිසා. දැන් කෙනෙක්ට දෙන්න පුළුවන් මේක මෙහෙම. අනේ මොන මගුලක්ද මේක මොකද මේ ආපසු එවුම් කිරීම මොකටද දාන්නේ? කෙලින්ම විකුණුම් කිරීමකට බැර කරා නම් හරිනේ කියලා. විකුණුම් කිරීමට හර කරා නම් හරිනේ කියලා. විකුණුම් වලින් අඩු වෙන්නේ. එහෙනම් විකුණුම් වැඩි වීමේදී බැර අඩු වීමේදී හර. මේක ආපසු එවුම් කිරීමට දාන්නේ මොකටද? විකුණුම් ගිණුමට දැම්ම නම් හරිනේ විකුණුම් ගිණුම හර කරා නම් හරිනේ කියලා. ඔව් ඒත් හරි. අපි අවසාන ගිණුම් ගහද්දී විකුණුම් වලින් ආපස්සෙම අඩු කරලා පෙන්නනවා. right? කෙනෙක් උනනම් බුලම් මේක විකුණුම් ගිණුමට දානවා. නමුත් සාම්ප්‍රදායිකව අපි එහෙම කරන්නේ නැහැ. ආපස්සෙම කොයිතරම්ද කියලා වෙනම බලාගෙන ඉන්න අවශ්‍යතාවය මත ආපස්සෙම අපි වෙනම ගිණුමකට දාලා පෙන්නනවා. කාටද තේරුනේ? කාටද තේරුනේ නැත්තේ? විනාඩියක් ගන්න. පොඩ්ඩක් හිතන්න. කාටද තේරුනේ නැත්තේ? දුල්හාර කියලා දෙන්නකො. මට තේරුනේ අපා කියන්නේ? මූල ටික ණයට විකුණුම ආපසු එවුම් ටික ආයෙත් ටිකක් මතක් කරලා කියලා දෙන්න. alright. හරි මම කියලා දෙන්නම්. කොහොමද අවසරය මම කතා කරනවා. දුල්හාර ඔව් සර්. ඔය පස්සේ කලින් හිටියේ නේද? ඔව් කලින් හිටියා. බහුව දවසට ආවේ නැහැ. මට අමතකයි එකයි ඔයා. ආව සර් පොඩ්ඩක් එන්න බැරි වුණා. නේ අපරාධය. මලීෂා ඔයා මට ඉච්චර හුරු නෑ. අදද ආවෙ ඉස්සෙල්ලා? අද ආවෙ ඉස්සෙල්ලා. මලීෂා කොහෙන්ද? වේයන්ගොඩි. right. බලන්න ඔයාලගේ collection එක. Some of you from Trinco, some of you from Gampaha, Baddegama, Anuradhapura, right? Badulla Bandaravila. ඉස්සර බණ්ඩාරවිල නේ? ඔව් සර්. නදිනි ඔයා කොහෙද? වැලිමඩ සර්. වැලිමඩ. කිට්ටු ඒරියාස්. ඒ දවස්වල එළවලු වලට පොහොර නැතුව මිනිස්සු කෑ ගහනවද? දුක් විඳිනවද? අදිනේ? ඔව් සර්. වැලිමඩ කියන්නේ උඩරට එළවලු වලට හුඟා ප්‍රසිද්ධයි. වැලිමඩ, බදුල්ල, බණ්ඩාරවැල. ඊපස්සේ වලස්මුල්ල, දිල්ෂි වලස්මුල්ල නේද? බානවලයි කලෙක්ෂන් එක. ඔයාලා එක ගෲප් එකක් හදා ගන්නවා කියන්නේ ඒ ලංකාව වටේම ගියා වගේ තමයි. අද වැලිකම එක්කෙනෙක් ආවා. right? මේ කනෙක්ෂන් නැති කරගන්න බෑ කනෙක්ෂන් තියාගන්න. බයින්න බෑ මම ඒවත් යාවි කාලක් කෝල් කරන්නේ නැහැ. but your collection is very good. From various part of the country. ඒවත් හරි.
හරි සඳලි අනුරාධපුරේ නේවා සඳලි ඔයා අනුරාධපුරේ නේද නෑ සර් ට්‍රින්කෝල. ආ ට්‍රින්කෝනේ හරියට ට්‍රින්කෝ අනුරාධපුරේදී නිසන් සලාද කොහෙද හරි අපි ආපහු පාඩමට යමු ළමයි බලන්න ණයට විකුණුම් දැන් ණයට විකුණුම් අපි කලින් කතා කරා ණයට විකුණුම් කියන්නේ දෛනික විකුණුම් ජර්නල් දෛනික විකුණුම් ජර්නල් හරහා යන process එක තමයි මේ තියෙන්නේ මූලාශ්‍ර ලේඛනය විකුණුම් ජර්නලය අලෙජරේ එදිනට මම වෙද්දි දිත්ත සරහණ තියෙනවා ණයට කියන මාර විකුණුම් බැල තමයි ණයට විකුණපුවා ආපස්සට එවද්දි මොනියම් වූ හේතුවක් නිසා අපෙන් බඩු ගත්ත ව්‍යාපාරයෙන් බඩු ගත්ත ණය ගැතියෝ ණයට බඩු ගත්ත අය මොනියම් වූ හේතුවක් නිසා ඒ බඩු ආපසු එවද්දි අන්නේ ආපසු එවුම් සටත් ලියන්න භාවිතා කරන ජර්නලය තමයි ආපසු එවුම් ජර්නලය right මේ ආපසු එවුම් ජර්නලයේ ගණිතනු ලියන්න තොරතුරු ලියන්න භාවිතා කරන මූලාශ්‍ර ලේඛන තමයි බැරපතේ කියන්නේ. මේක තමයි බැරපතේ කියලා කියන නම ඇවිල්ලා තියෙන්නේ. පරිශී මේක නෙමෙයි බැරපතේ කියන නම ඇවිල්ලා තියෙන්නේ. මේ ආපහු එව්වට පස්සේදී මේ මෙතෙන්දී ඇති වෙච්ච ණය ගැතිය මේ ණය විකුණුම් තුලින් ඇති වෙච්ච ණය ගැතිය අඩු වෙනවා. ආපසු එවද්දි. ණය ගැතිය කියන්නේ වත්කම අඩුවීම බැර. අන්න ඒ හේතුව නිසා තමයි මේක බැරපතේ කියලා නම ඇවිල්ලා තියෙන්නේ. බොහොම තර්කානුකූල නමක්. බැරපත. ඒ ආපසු එවුම් ජර්නලයට බැරපත මූලාශ්‍ර ලේඛනයේ කොට ගනිමින් බැරපත පාවිච්චි කරමින් ආපසු එවුම් ජර්නලයේ තොරතුරු ලියනවා. මාසයේ අවසානයේ ආපසු එවුම් ජර්නලයේ එකතුව ලෙජරයට මාරු වෙනවා. අපි වික්‍රම ජර්නලයේ කරා වගේම මෙන්න ඒකට භාවිතා කරන දිත්ත සරහන. right මෙන්න ඒකට භාවිතා කරන දිත්ත සරහන. හරි තරුෂි හරිද තව පාරක් කියලා දෙන්න ඕනද තරුෂි ගාන දෙක කියලා දෙන්න කියලා හරි මේක ලියා ගන්නකො ලියා ගන්න මම බෝඩ් එක වහන්නද මම බෝඩ් එක වහන්නද
මම බෝඩ් එක මකන්නද ළමයි? हाँ सर right. Right. බලන්න ළමයි ඔන්න. දැන් අපි ආපසු යොමු ජර්නලයක් ගොඩනගන්න යන්නේ. හරිද? ආපසු යොමු ජර්නල. සුපුරුදු බඩ දිනය. බැලපත් අංකය. හරි. ඊට පස්සේ ගැනුම් කරු. right. වටිනාකම. මුළු වටිනාකම. right. නදිනී මේ ජර්නල් වල ෆෝමැට් එක ටියුට් එක තියෙනව නේද? ओ सर මම ලියාගෙන යන්න එපා ඒ නිසා. මම දැන් ෆෝමැට් මත ෆෝමැට් එක කටපාඩම් කරන්න යන්න එපා. හොඳේ. ෆෝමැට් මත පදනම් වෙන්න එපා. හරි. ෆෝමැට් එක නෙවෙයි කරුණු ටික දාගන්න පුළුවන් විදිහට රූල් කරගන්න ඒ ඇති. දැන් බලන්න ඔන්න මගේ ආපසු යොමු ජර්නල් එක. හරිද? මේ ආපසු යොමු ජර්නල්. ඔන්න 2021 1.3 හරිද? තමයි දැන් බැරපත කවුද ගන්නේ අපිට? බැරපත කවුද නිකුත් කරන්නේ? සර් ඉන්වොයිස් මේ මේකක් විතරයි තියෙන්නේ හැබැයි ටියුට් එකේ. ආපසු කියලා නැහැ. එහෙමද? ඔව් සර්. අපි යන්න යමු. ගැටලුවක් නැහැ. හරි? ආගෙන ඉස්සලා මට කිව්වේ හොඳයි නේද? ඒක thank you. ආනේ බරපත අංගේ කවුද නිකුත් කරන්නේ? බරපත කවුද නිකුත් කරන්නේ? කියනවා මම බරපත කවුද නිකුත් කරන්නේ කවුද? කවුද? නායක ඇතියෝ. නෑ ළමයි මේක ව්‍යාපාර නිකුත් කරන්න. ව්‍යාපාර විසින් නිකුත් කරන්න. අපේ ව්‍යාපාරයේ ණයගතිය අඩු උනේ. ඒකනේ බැර කරේ අපි ව්‍යාපාරය. right? බරපත් අංකය. ගැනුම් කරු. ඔබට භාණ්ඩ ආපස්සට එව්ව කෙනා. right? අපි දුන්නේ බරපත් අංකය 3. හරි? ගැනුම් කරු. එම් භාණ්ඩ සර් ගත්තා. විකුණුම් ඉන්වොයිස් නිකුත් කරන්නේ තේරුණේ නැහැ. ව්‍යාපාරේ. විකුණුම් ඉන්වොයිස් නිකුත් කරන්නේ අපේ ව්‍යාපාරේ නේද? ඔව් ඔව්. මට ඇහෙන්නේ නැහැ. අපිට හයියෙන් කතා කරන්න. හරි? 3. මට හිතන අංකයක් මම දන්නේ ඔය හිතන්න බැච්චර එක. ගැනුම් කරු. අපේ අපිට භාණ්ඩ ආපස්සට එව්ව කෙනා. හරි? අපි හිතනවා
Sahil brothers. Sahil brothers. වටිනාකම් චිතුන්දා sorry 1.7 බලවත් අංකය 4 හරි නාලක ව්‍යාපාරිකය වටිනාකම 17000යි 1.10 පහ හරි අපි හිතුවා අතුල සහ සමාගම දාදා ඔක්කොම 50000යි ඔක්කොම 50000යි මාසෙ අවසානයේ මොකද ලියන්නේ මාසෙ අවසානයේ මොකද ලියන්නේ මාසෙ අවසානයේ මොකද ලියන්නේ මට මාරු කර ආපස්සය යවුම් කිරීමට මාරු කරා කියලා කියන්නේ නැතුව අපි ගැලින්ම කියමු මොකද්ද කරන්න කියලා ආපස්සය යවුම් කිරීමට මොනව කරනවද ආපස්සය යවුම් කිරීමට මාරු කරා කියලා කියන්නේ හර කරන්න ඔව් අපි හැම කියමු ආපස්සු එවුම් ගිනුමට සමහර අය මාරු කරා කියලා කියමු ගැටලුවක් නැහැ ඒකේ මාරු කරා කියලා කිව්වොත් ගැටලුවක් නැහැ ආපස්සය යවුම් ගිනුමට හර කළා සඳලි ඇයි ආපස්සු යවුම් ගිනුමට හර වෙන්නේ සඳලි ආපස්සු යවුම් ගිනුමට හර වෙන්නේ මොකද සඳලි සඳලි ආපස්සු යවුම් ගිනුමට හර වෙන්නේ මොකද සඳලි අපිට උත්තර දෙන්නේ නැහැ කමන්නේ ඔන්න ආපස්සු යවුම් ගිනුම බැර වෙන්නේ කොහටද නාය ගැති ගිනුම හොඳයි නාය ගැතියෝ නාය ගැති ගිනුම ආපස්සු යවුම් ගිනුම හර 50000යි අයි නදී ආපස්සු යවුම් හර වෙන්නේ ආදායමක් අඩුවීම නිසා ඔව් ආදායමක් අඩු වීම නිසා very good ආපස්සු යවුම් හර නාය ගැති ගිනුම බැර අපි ගිනුම් වල නම් මාරු කරලා ලියනවා නාය ගැති ආපස්සු යවුම් ආපස්සු යවුම් ගිනුම් වල නම් මාරු කරලා ලියනවා ගිනුම් වල මෙතන නාය ගැති මෙතන ආපස්සු යවුම් ගිනුම් වල නම් මාරු කරලා ලියුවේ ඔක ලියා ගන්න ළමයි ඔක ලියා ගන්න ගිනුම් වල නම් මාරු කරලා ලියුවේ ලියා ගන්න ඕ ටික
තමයි දිනෙත් දාන්න 1.31 1.31 1.31 නායක ඇති 50000යි 1.31 ආපස්සෙ වම් 50000යි. හරි මම බෝඩ් එක වහන්නද? පොඩ්ඩක් ඉන්න සර්. right නදිනි ඔයාලම වහිනවද? ඔව් සර්. අද මම මේ අහන්නේ මේ සබ්ජෙක්ට් මැටර් එකක් නෙවෙයි. අද ඇත්තටම මේ කාබනික පොහොර නැතුව වැඩේ රසායනික පොහොර නැතුව වැඩේ කොට දාන්න නම් බැරිද? ඔයාලගේ අත්දැකීම ඔයාලගේ ප්‍රදේශීය අත්දැකීම ඔයාලට තියෙන මොකක්ද? රසායනික පොහොර ඕනවද? අදහසක් නැද්ද? මම නම් ඒ සම්බන්ධ වැඩිය දන්නේ නැහැ සර්. මිනිස්සු කියන ඒවත් එක්කනම් එකපාර අර රසායනික පොහොර නතර කරපු එක ගොඩක් බලපාලා තියෙනවා. ඒ කියන්නේ සර් මේ එළවලු පළතුරු වල අර ප්‍රමාණය එහෙම ඒ කියන්නේ බර ඒක රසායනික පොහොර වලින් වැඩි වෙන එකක් තියෙනවා. කාබනික පොහොර වලට වැඩිය. කාලයක් ගිහිල්ලවත් කන්න 3-4ක් ගිහිල්ලවත් ආපහු කාබනික පොහොර වලට පස පුරුදු වුණාට පස්සෙත් ඒ මට්ටමට ඒ කියලා කියන්නේ මිනිස්සු කියන්නේ නැද්ද? කාලයක් ගිහිල්ලවත් කියන්නේ මාරුවෙන් කන්න 3-4ක් කාලට පස්සෙවත් කලින් පත්තන අස්කන්නේ කියලා මිනිස්සු කියන්නේ නැද්ද? කියන්නේ සර් ඉතින් අර කාබනික පොහොර වුණත් කමක් නැහැ මේ අර ඒකට ඕන තාක්ෂණය දෙනවා නම් කියලා කියන්නේ එහෙම එකපාර මේ කරාම තාක්ෂණයක් නැහැනේ. right but ඉෂාන් කියනවා ඉෂාන්ලත් කුඹුරු කළා ඉෂාන්ලා ඉබරක් කරන්නේ නැහැලු කාබනික පොහොර වලින් කරපු අයගේ සාර්ථක නැහැ කියලා ඉෂාන් කියනවා. ඉෂාන් මාතර කොහෙද? right මම බෝඩ් එක මකනවා. හරිද? එපා සර් චුට්ටක් ඉන්න. අනේ එපා. හරි මකන්නේ වයින් එපා. ඒ ගන්න එපා. වඩින්න එපා. මකන්න. ඉෂාන් හිතට නේද? ඉෂාන් මාව දැකලා නේද? මම වල්පල. ඉෂාන්ගේ ඉස්කෝලේ කොහෙද? ඔයා වල්පල කොහෙද ඉන්නේ දැන්? ඔයා මාව දැකලා තියෙද?
බෝඩ් එක මකන්න සර්. alright දැන් බෝඩ් එක ඇකුවා එෂන් මාව දැකලා තියෙනවා මම ආව දැකලා නැහැ ඉතින් මම ඔයාගේ මූණ දැකලා නැහැ නේද ඉතින් මම දන්නේ නැහැ මම අඳුරනවද කියලා බලන්න නෑ සර් right මාතර සෙන්ට්‍රල් ෂාන්නේ හරි ළමයි අපි මේ ගානකට යන්න හැමෝටම ටියුට් හැමෝගාම ටියුට් එක තියෙද ඔව් right good ටියුට් එකේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවද වෙළඳ භාණ්ඩ ණයට විකිණි වෙළඳ භාණ්ඩ ණයට විකිණීමේදී 10%ක වෙළඳ වට්ටමක් අඩු කිරීම වැට් සඳහා ලියාපදිංචි වූ ශාලිකා වෙළඳ ව්‍යාපාරය විකුණුම් ප්‍රතිපත්තියයි 2017 මාර්තු මාසයේ ව්‍යාපාරය සිදු වූ ගණන පහක් දැක්වේ. ඒ ගාන තියෙනවද ඔයාලා ටියුට් එකේ? ශාලිකා ව්‍යාපාරයේ ගාන ටියුට් එකේ තියෙනවද? කතා කරන්න ළමයි. නදිනි ඒ ගාන ටියුට් එකේ තියෙනවද? සර් පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. වෙළඳ භාණ්ඩ ණයට විකිණීමේදී 10%ක වෙළඳ වට්ටමක් අඩු කිරීම වැට් සඳහා ලියාපදිංචි වූ ශාලිකා වෙළඳ ව්‍යාපාරයේ විකුණුම් ප්‍රතිපත්තියයි. එහෙම ගානක් තියෙනවද? නැත්තම් නෑ කියන්නේ එච්චරයි. නෑ සර්. නෑ සර්. එහෙනම් මෙන්න ගාන. හරිද? මම ගාන බෝඩ් එකේ ලියන ඕන ලියා ගන්න. මිනිත්තු වැඩි වුණොත් තමයි මිනිත්තු දෙකක් යයි ගාන ලියා ගන්න. හරි බලන්න එපා. මෙන්න දිනය. මෙන්න විස්තරය. right දින සහ විස්තරය කියලා කොලම් දෙකක් ගහ ගන්න උඩින් ලියන්න 2021 මාර්තු මාසයේ 2021 මාර්තු මාසයේ 2021 මාර්තු මාසයේ ශාලිකා ව්‍යාපාරයේ සිදු වූ විකුණුම් තොරතුරු පහත වේ. right විකුණුම් තොරතුරු පහත වේ. right 2021 3/4 invoice अंक 145 සමනලීට විකුණු රුපියල් 30000යි. තුනයි 10 ඉන්වොයිස් අංක 146
මාතලීට විකුණු රුපියල් 45000යි. තුනයි 15 ඉන්වොයිස් අංක 147 නාමලීට විකුණු රුපියල් 28000යි. තුනයි 20 right තුනයි 10 මාතලීට විකුණු භාණ්ඩ වලින් රුපියල් 5000ක් වටිනා භාණ්ඩ ආපසු එවි. හේතුව වර්ගය වෙනස් වීම. නිසා තුනයි 25 තුනයි 15 sorry නාමලීට විකුණු භාණ්ඩ වලින් රුපියල් 8000ක භාණ්ඩ ආපසු එවි. ඔයා ගන්න ඔයා ගන්න ලියාගෙන යටින් ලියන්න ආපසු විකුණුම් ජර්නලය හා ආපසු එවුම් ජර්නලය පිළියෙල කරන්න. පළවෙනි එක විකුණුම් ජර්නලය හා ආපසු එවුම් ජර්නලය පිළියෙල කරන්න. 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 දෙවැනි එක
මාසය අවසානයේ ලෙජරයට මාරු කිරීම සඳහා අවශ්‍ය ජර්නල් සටහන් පෙන්වන්න. මාසය අවසානයේ ලෙජරයට මාරු කිරීම සඳහා අවශ්‍ය ජර්නල් සටහන් පෙන්වන්න. මාසය අවසානයේ ලෙජරයට මාරු කිරීම සඳහා අවශ්‍ය ජර්නල් සටහන් පෙන්වන්න. මාසය අවසානයේ ලෙජරයට මාරු කිරීම සඳහා අවශ්‍ය ජර්නල් සටහන් පෙන්වන්න. හරි. මම බෝඩ් එක මකන්නද? මම බෝඩ් එක මකන්නද? हाँ सर Alright.